උතුම් උදේ පියාණනි ඔබ වහන්සේ සැබවින්ම අනර්ඝ උදවියන් වහන්සේ ඔබ වහන්සේ සැබවින්ම ප්‍රේමණීය උදවියන් වහන්සේ ස්වාමීන් අපිට ඔබ වහන්සේව අවශ්‍යයි මේ නිරාහාර පූජාවක් වෙන්නේ නැහැ ස්වාමීන් ඔබ වහන්සේ නැතිව මේ නිරාහාර පූජාව ස්වාමීන් වහන්සේ මිහිරි සුවඳ තුමක් වෙන්නේ නැහැ ඔබට ඔබ වහන්සේ අපට නැතිව ස්වාමීන් අනේ ස්වාමීනි සුදු ආත්මයන් වහන්සේ ලෙසින්ම මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේම අප කෙරෙහි ඔබ වහන්සේ නිදහස් කරේවා ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ මහිමය ඔබ වහන්සේගේ තේජස තවදුරටත් අත්දකිමින් ඔබ වහන්සේ තුල පිහිටන්ටත් ඔබ වහන්සේගේම කරුණාව අත්දකින්නටත් ඔබ වහන්සේගේ අනුග්‍රහය තුල ඉදිරියටත් ඉහළටත් යන පිණිස උතුමාණ්‍ය ඔබ වහන්සේගේම ආත්මය අප කෙරෙහි නිදහස් කරේවා ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි නිදහස් කරේවා ඔබ වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි වේවා ඔබ වහන්සේගේ සුදු ආත්මය අප කෙරෙහි ඔබ වහන්සේ ප්‍රකාශ වේවා ස්වාමී ඔබයි අපේ දෙවියන් වහන්සේ හලෙලූයා අප කෙරෙහි ප්‍රකාශ වේවා ඔබයි ස්වාමී අප කෙරෙහි ක්‍රියා කරන දෙවියන් ඔබයි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ආලේපය අප කෙරෙහි නිදහස් වේවා ඔබ වහන්සේගේ ආත්මයෙන් ඔබ වහන්සේගේ අප මුඛේ අලංකාරය ඒ තේජස අප කෙරෙහි ඔබ වහන්සේ නිදහස් කරේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ගින්න ඇවිලේවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ශුද්ධාත්මය බලවත් ලෙසත් මහිමාන්විත ලෙසත් අප කෙරෙහි ප්‍රකාශ වේවා ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි වේවා ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි වේවා ඔබ වහන්සේගේම බලය අප කෙරෙහි වේවා ශුද්ධාත්මය ඔබ වහන්සේගේම මුළුම ආත්මය අප කෙරෙහි නිදහස් කරේවා නිදහස් කරේවා
නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ මුළු මාත්ම අප කෙරේ වගුරන සේක්වා. ඔබ වහන්සේ අප තනි නොකරන දෙවියන් වහන්සේ අප අත්නාරින තනන් වහන්සේ වලාකුලක් ලෙසද ගිනි ටැබක් ලෙසද අපට මඟ පෙන්වන්නා වූ තනන් වහන්සේ ස්වාමිනී අපේ පපාසේ නිවන දිය බිඳුව බයි ස්වාමීන් වහන්සේ අප ජීවත් කරවන අප ජීවනය දෙන අප උත්සවගත් අප දානාගත් දෙවිඳුන බයි ස්වාමීන් වහන්සේ මුල්ම නමස්කාරය වහන්සේටයි ශුද්ධාත්මනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ මුළුම ආලේපය අප කෙරෙහි වේවා. ඔබ වහන්සේගේ තේජස අප කෙරෙහි වේවා. ඔබ වහන්සේගේ බලය ආත්මය මුළුමනින්ම අප කෙරෙහි නිදහස් කොට ඔබ වහන්සේ අප ආශිර්වාද කෙරේවා. ඔබ වහන්සේ අප මුළුමනින්ම ආශිර්වාද කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේ බලවත් ලෙසත් මහිමාන්විත ලෙසත් අපේ ජීවිත කෙරෙහි ප්‍රකාශ වේවා. හලෙලූයා. ඔබ වහන්සේවත් දකින්න අපට අවශ්‍යයි. අපිට ඔබ වහන්සේව අවශ්‍යයි. අපිට ඔබ වහන්සේව අවශ්‍යයි මගේ ශුද්ධාත්මනි. ඔබයි අප ජීවත් කරන තැනන් වහන්සේ. ඔබයි අපට ප්‍රේම කරන තැනන් වහන්සේ. ඔබයි අප කෙරෙහි බලපවත්වන දෙවියන් වහන්සේ. අප කෙරෙහිම ස්වාමීන් වහන්සේ අප කෙරෙහිම ප්‍රකාශ වුණා වූ අප කෙරෙහි හලෙලූයා සමාදානය නිදහස් කළා වූ අප කෙරෙහි ස්වාමීන් වහන්සේ ප්‍රේමය නිදහස් කරන්නා වූද දෙවිඳුන ඔබමයි. දෙවිඳුන ඔබමයි. නමස්කාර ඔබටමයි. ශුද්ධාත්මනි වහන්සේගේ බලය ඔබ වහන්සේගේ ආලේපය ඔබ වහන්සේගේ තේජස ඔබ වහන්සේ අපි හැම කෙනෙක් මතම නිදහස් කරමින් අද දවසේ මේ නිරාහාර පූජාව හලෙලූයා අවසන් කරන්න සූදානම් වන්නා මේ අවසාන හෝරාව හලෙලූයා ඔබ වහන්සේගේ ශුද්ධ දයාතර බාර කරනවා. ඔබ වහන්සේගේ ලේ වලට කැප කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ හස්තය අප කෙරෙහි වේවා. මේ මුළු පූජාව ඔබ වහන්සේට පූජාවක් වේවා. මේ මුළු නමස්කාරය මුළුම දේව වචනය මුළුම යාඥාව ඔබ වහන්සේටම බලවත් වූ අලංකාර වූ හලෙලූයා ආශිර්වාදයක් කොට අපේ කෙනෙකාගේ ජීවිත කෙරෙහි ඔබ වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ලෙස ප්‍රකාශමින් අප කෙරෙහි රජකම් කෙරේවා. රජකම් කෙරේවා. රජකම් කෙරේවා. රජකම් කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියල්ල ඔබට බාර කොට අපි යටත් කොට මුද්‍රා කරනවා ස්වාමිනී. අපි ඔබ වහන්සේගේ ශුද්ධ දයාතර බාර වෙනවා. මේ මුළු කාලය ඔබ වහන්සේගේ ශුද්ධ ලේ වලට යටත් කොට මුළුමනින්ම මුද්‍රා කරනවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යුත්තම බලවන්ත අනර්ගල නාමයෙන්. ආමේන්. 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 හොඳයි අපි දෙවැනි කොටසට පැමිණ තිබෙනවා අපේ තුන්වෙනි දවසේ. එපිස පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සිට අපි අපේ බයිබල් පෙරලා ගමු. කියවන්න බලන්න. මයික් එක ගන්න. කියවන්න. සිස්ටර් දාමි කියව. 14 ස්වර්ගයේදී පොළොවේදී ඒ යබෝධයට නම් දන්නා පියාණන් වහන්සේට මම මාගේ දන නම උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කන්න කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ දුම්බලා බලෙන් සත්‍යමත් වන පිණිසත් ඇදහිල්ල කන්න කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස නුඹලා ප්‍රේමයේ අද පීඨා සිට දෙවියන් වහන්සේ මුළු පූර්ණකමට පූර්ණවන වින සියලු සුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත උන්වහන්සේ ප්‍රේමය දැනගෙන ඒ පල්ල දිග උස ගැඹුර කිමක්ද කියා තේරුම් ගන්නට නුඹලාට පුළුවන් වන පිණිස උන්වහන්සේගේ මහිමේ සම්පත් හැටියට නුඹලාට දෙනමේ යාත්‍රා කරමු. ආමේන්. හලෙලූයා. හොඳයි. මොකද කියන්නේ මේ නිසා මොනවා නිසාද? මොනවා නිසාද? කොතනින්ද අපිට ඇත්තේ? මේ නිසා. ඇයි මේ නිසා? මොනවා නිසාද? අන්තිමට කිව්වේ මොකද්ද? ඕගොල්ලන්ට දෙවියන් වහන්සේ මෙච්චර කරලා තියෙනවා. දෙවියන් වහන්සේ මෙච්චර ආදරේ. දෙවියන් වහන්සේ මේ විදිහට ඔබට ඇදහිල්ලේ ආත්මය දීලා තිබෙන ඇදහිල්ලෙන්
ඇදහිල්ලේ ආත්මය තුළ ඔබට නිර්භීතකම දීලා තියෙනවා කිව්ව නේද? ඇදහිල්ලේ ආත්මය තුළ ඔබට සැකයක් නැතුව උන්වහන්සේට ලං වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා මොකද කිව්වේ? ඒ නිසා මම මගේ තත්ත්වය ගැන හිතලා උණුබලා ක්ලාන්ත වෙන්න එපා. කාගේ තත්ත්වය ගැන හිතලාද? නෑ. පාවුල්තුමාගේ තත්ත්වය ගැන හිතලා පාවුල්තුමාට ඇතිලා තිබ්බ තත්ත්වය මොකක්ද ඒ වෙලාවේ? පාවුල්තුමා සිර ගෙදර හිටියා. මෙච්චර බලවත් මිෂනරිවරයෙක්, මෙච්චර බලවත් වූ සේවයක් කරපු කෙනෙක් මෙන්න දැන් හිර ගෙදර හිරපත් කනවා. ඒ නිසා පාවුල්තුමා කිව්වා මගේ දුක ගැන නුඹලා ක්ලාන්ත වෙන්න එපා. ආමේන්. හලෙලූයා. යම් දේවල් වෙන්න පුළුවන්. දේව සේවකයන්ට දේව ගැතිවරන්ට පවා දෙවියන් වහන්සේගේ සෙනගට පවා ලෙඩ වෙන්න පුළුවන්. රෝග වෙන්න පුළුවන්. ආමේන්. නමුත් ඒ ලෙඩේ රෝගය ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඇදහිල්ලේ ආත්මය අප ජීවත් කරනවා. ආමේන්. හලෙලූයා. දැන් ඔහු හිරගෙදර ඉඳගෙනත් එපිස සභාවට එළියනවා ලියුමක්. අවවාද අනුශාසනා දෙනවා. ආමේන්. ඒ කියන්නේ ඔහුගේ ආත්මික ජීවිතයට කිසිසේත්ම මේ හිරගෙදර බලපාලා තියනවද? නෑ. ඔහුගේ ආත්මිකත්වයට කිසිසේත්ම ඒ වින්දා දුක ඒ හිරගෙදර හිරවීම ඔහුට බලපාලා නැහැ. ඒක තමයි වෙන්න අවශ්‍ය. ආමේන්. අපේ ශරීරයේ කොතරම් රෝග කරත් ඒ රෝගීභාවය හෝ ඒ ව්‍යසනය හෝ ඕනෑම ප්‍රශ්නය අපේ ආත්මික ජීවිතයට බලපාන්නේ නැත්නම් ඒක තමයි අපේ ස්වාමීන් වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල. ආමේන්. හලෙලූයා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. රෝගයක් වෙන්නේ අපේ ජීවිතේට, අපේ ආත්මික ජීවිතේට ඒක බලපානවා. ආමේන්. හලෙලූයා. ඒතකොට ප්‍රශ්නයක් වෙන්නේ ඒක අපේ ආත්මික ජීවිතේට බලපාලනවා. ආමේන්. ඒ වගේම මේ පාවුල්තුමාගේ හිරපත් කෑම පවා පාවුල්තුමාගේ ආත්මික ජීවිතේට කිසිසේත්ම බලපෑමක් වුණේ නැහැ. නැත්තම් මෙච්චර හසුන්පත් ගොඩක් කොහොමද ලියන්නේ? ආමේන්. එපිස සභාවට ලියන පිලිප්පි පොතේ කොහොමද ලියන්නේ? පිලිප්පි පොතේ පිලිප්පි සභාවට ලියන ප්‍රීතිය ගැන ලියනවා. හිරේ ඉඳගෙන කාටද ප්‍රීතිය ගැන ලියන්න පුළුවන්? ආමේන්. කොරෝනා වෛරස් කාලේ අපි ගේ ඇතුළේ ඉඳලා නේද? ගේ ඇතුළේ ඉඳලා කොයිතරම් අමාරු වුණාද අපිට ප්‍රීතිය ගැන තියා අපිට නිකන් hina වෙන්න. හරි. එතකොට ප්‍රීතිය ගැන අපිට බැරි වුණා අපේ ගේ ඇතුළේ ඉඳලා නේද? ප්‍රීතිය ගැන අපිට බැරි වුණා අපේ ගේ ඇතුළේ ඉඳන් අපිට පොඩ්ඩක් hina වෙලා සතුටින් ඉන්න. අපි කොයිතරම් අමාරුවෙන් හිටියද නේ? නමුත් පාවුල්තුමා කොහොමද? හිරගෙදර ඉඳලා පිලිප්පි සභාවේ අයට ප්‍රීතිය ගැන ලියනවා. ආමේන්. එතන කොයිතරම් ආත්මිකව පොහොසත් කෙනෙක්ද පාවුල්තුමා. ඒ නිසා ආත්මික පොහොසත් භාවයට කිසිසේත්ම කැලලක් වෙන්න යන්නේ නැහැ අපේ ලෞකික ජීවිතයේ කිසිම කාරණාවක්, කිසිම ව්‍යසනයක්. හොඳයි. එතකොට අපේ ජීවිතේත් මොන ප්‍රශ්න ආවත් අපේ ආත්මික ජීවිතය වැටෙන්න දෙන්න නරකයි. ආමේන්. හලෙලූයා. ආත්මික ජීවිතේ වැටුණොත් තමයි ඒ ප්‍රශ්නය අපිට ප්‍රශ්නයක් වෙන්න බලපාන්නේ. ආමේන්. නැත්නම් ප්‍රශ්නය මෙහෙ යනවා අපි දන්නේ නැහැ. ආමේන්. ප්‍රශ්න එනවා නම් එන ඕනෙම දෙයක් යන්න ඕනේ නේ. එන ඕනෙම දෙයක් අපෝ යන්න ඕනේ නේ. එන කට්ටිය යනවා නේ. ඒතකොට ප්‍රශ්නත් එනවා නම් ප්‍රශ්නේ යන්න ඕනේ. right? එතකොට අපි අපේ ආත්මික ජීවිතය වට ගන්න නැතුව ඕමන ප්‍රශ්නයවත් නිර්භීතව හිටගෙන හිටියොත් මොකද වෙන්නේ? ප්‍රශ්නේ යයි අපි දන්නේ නැහැ. හලෙලූයා. ඒ වගේ තමයි පාවුල්තුමාත් ඒකයි පාවුල්තුමා කිසි ලෙසකින් තමාගේ අවට පරිසරයවත් තමාගේ අවට සිද්ධ වෙන කිසිම ප්‍රශ්නයක් පාවුල්තුමාගේ ආත්මික ජීවිතයට බලපාන්න ඉඩ තිබ්බේ නැහැ. ආමේන්. හලෙලූයා. කිසිම වටේ පීඩාවක් පාවුල්තුමා පීඩාවේ උච්චම අවස්ථාවක හිටියේ. හිරගෙදර තමාම ඉපදුණු දේශයේ හිරගෙදර හෙට හිස ගසා දමන්න ඔන්න මෙන්න තියෙද්දි මොන පුද්ගලයාටද ප්‍රීතිය ගැන ලියන්න පුළුවන්? බෑනේ. අපිට දැන්
හෙට වහිනා කියපම තෝමාන්න වල බයයි. කොහේ පිරෙයිද දන්නේ නැහැ, කොහේ ගලයිද දන්නේ නැහැ නේද? අර ඒ පිට කර පිට අර ගැලුවොත් එහෙම මෙහෙ පිට අර ගැලුවොත් කියලා අපිට බය. එතකොට නමුත් මෙතන පාවුල්තුමා කිසි ලෙසකින් බයවීමක් නැහැ. මෙන්න දැන් බන්ධනාගාර හසුන්පත් කියලා පොත් ගණනාවක් නේ හැමෝටම ලියලා දානවා. හැමෝටම ලියලා දානවා. හැම සභාවකටම ලියුම් ලියනවා. ඒ නිසා දැන් මේ නිසා කියන්නේ ඇයි? මට වුණ දේ ගැන නුඹලා ක්ලාන්ත වෙන්න එපා. ආමෙන්. මොකද එකිනෙකාට දරා ගැනීමේ ප්‍රමාණයට තමයි එකිනෙකාට දුක පීඩාව ලැබෙන්නේ. ආමෙන්. හලෙලූයා. දැන් ඔය සිස්ටර් එකේ තිබෙන වේදනාව ඒ රෝගය අපිට දරා ගන්න බැරි වෙයි. නමුත් ඒ දරා ගන්න පුළුවන්කමේ හැටියට තමයි ස්වාමීන් වහන්සේ දරා ගැනීමේ හැකියාවත් එක්ක තමයි පීඩාව එන්න ඉඩ දෙන්නේ. තේරුණාද? මොකද දෙවියන් වහන්සේ තවමත් අපේ පියාණන් වහන්සේ තවමත් මුළු ස්වර්ගයේද මුළු පොළවේද මැවුම්කරුවාණන් වහන්සේ මවා පාලනය කරන දෙවියන් වහන්සේ. සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ නොදැන අපේ හිසගේ ගසක්වත් වැටෙන්නේ නැහැ කියනවා. ආමෙන්. හලෙලූයා. එතකොට උන්වහන්සේ කියනවා එදා මෝසෙස්ට නික්මයන් පොතේ මොකද්ද? මගේ සෙනගගේ මොර ගැසීම මං ඇසුවෙමි. නේ? සැබවින්ම උන්ගේ පීඩාව මම දුටිමි. ආමෙන්. හලෙලූයා. ඒ වගේම මට එයාගේ මොකද්ද? දුක මට දැනුණා. ඒ නිසා මම ස්වර්ගෙන් බැස්සෙමි. ආමෙන්. ඒ වේදනාව ඒ දුක මට දැනෙනවා කියනවා දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ස්වර්ගයෙන් බැස්සා කියලා මෝසෙස්ට කතා කරනවා. ආමෙන්. හලෙලූයා. අද දවසේ අපි යම් වේදනාවක පීඩාවක ගමන් කරනද ඒ පෙයි වේදනාව පීඩාව හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට පේනවා. ස්වාමීන් අපේ කන් කෙන්ද්‍රියක් පාසා ස්වාමීන් වහන්සේට ඇසෙනවා. ආමෙන්. අපේ සෑම වේදනාවක් උන්වහන්සේට දැනෙනවා. නොදැන නෙමෙයි. හලෙලූයා. නමුත් උන්වහන්සේට ඔය හැම දෙයකටමත් වැඩිය අපි ගැන ලොකු සැලැස්මක් තිබෙනවා. හලෙලූයා. ඒ සැලැස්ම උදෙසා උන්වහන්සේ අපි එකිනෙකාව පීඩා තුළින් තමයි පුහුණු කරන්නේ. පීඩාව තුළින් අප පුහුණු කරගෙන අපව උන්වහන්සේ ඉදිරියට රැගෙන යනවා. ආමෙන්. ඒ නිසා පෞල්තුමාගේ මේ පීඩාව පෞල්තුමාට පීඩාවක් වුණේ නැහැ. පෞල්තුමා මොකද්ද කිව්වේ ඒකට? මේක ස්වල්ප කාලයයි. මේ දුක ස්වල්ප කාලයයි. මේ දුක එක්ක මතු පැමිණෙන්න තිබෙන මහිමතාවය කිසි ලෙසකින් සමාන කරන්න බැහැ කිව්වා. පෞල්තුමා එක ප්‍රීතියක් විදිහට ගත්තා. ඇයි? හෙට මරුණත් පෞල්තුමාට ෂුවර්. හලෙලූයා. ඇස්සරින්නේ ස්වර්ගය කියලා. ඇස්සරින්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ කියලා. ඒ තරම් ඇදහිල්ලක්, ඒ තරම් නිර්භීතකමක්. මැරෙන්නවත් බය නැති නිර්භීතකමක් පෞල්තුමාට තිබුණා. ආමෙන්. ඒ තරම් අභිප්‍රායකින් යුක්තව දෙවියන් වහන්සේව දකින වාය කියන ඒ සදාකාල ජීවනයේ වෙතට ඇතුල් වෙන වාය කියන තරම් ඇදහිල්ලක් අභිප්‍රායක් පෞල්තුමාට තිබුණා. ආමෙන්. ඒ නිසා ඒ පෞල්තුමාට කිසිම දුකක් වේදනාවක් වුණේ නැහැ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා කියනවා ඒ නිසා ස්වර්ගෙහිද පොළොවේහිද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ දන නමා. කාටද පෞල්තුමා කියන්නේ දන නමනා කියලා? මාගේ පියාණන් වහන්සේට. මොන පියාණන් වහන්සේටද? ස්වර්ගෙහිද පොළොවේහිද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ. නම් දෙන්නා වූ. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තමයි නම් දෙනවා කියන්නේ ඒ ගෝත්‍රයට. මොන ගෝත්‍රවලටද? ගෝත්‍ර. අපි ඔක්කොම නම් එක ගෝත්‍රවල. ආමෙන්. අපේ බ්ලඩ් ලයින් එක, අපේ පරම්පරාව, අපේ වංශය නේද පැවතෙන එක ගෝත්‍රවලට. ඒතකොට ඒ ගෝත්‍රවලට නම් පවා දීලා තියෙන ස්වාමීන් වහන්සේ. ඒවා නමින් හඳුනගන්නේ ස්වාමීන් වහන්සේලා. ඒකයි කියන උන්වහන්සේ අපිට නම කියා හඬ ගසන දෙවියන් වහන්සේ. ආමෙන්. ඇයි උන්වහන්සේ ගෝත්‍රයක නමක් හොඳට මතක තියාගෙන ඉන්නේ? ඇයි උන්වහන්සේ පරම්පරාවක නමක් මතක තියාගෙන ඉන්නේ? හොඳට හඳුනගන්නේ. ඇයි? නික්මයන් 20 මොකද කියන්නේ? මා ඇර අන් දෙවිවරු තට ඇතුණු සිටුව. ආමෙන්. කැපූ රූපයක් උඩ අහසේවත් පහත පොළේවත් රූපයකට සාදා නොගනු. ආමෙන්. ඒකේ මොකද්ද කියන්නේ?
ඒකෙද මොකක්ද කියන්නේ? ඇයි මට නේ අන් රූපයක් නමස්කාර කරන අන් දෙවිවරු මාව නොඅදහන්නා පරම්පරා 4කට ශාපයක් ලබනවා. නමුත් මා කෙරේ අදහන්නා පරම්පරා 1000කට ආශිර්වාද ලබනවා. හලෙලූයා. ඒ නිසා අපි අද දවසේ ඔබ මම අද දවසේ ස්වාමීන් වහන්සේව නමස්කාර කරනවා නම් හලෙලූයා. ස්වාමීන් වහන්සේ පරම්පරා 1000කට ආශිර්වාද කරන පිණිස උන්වහන්සේ අපේ ගෝත්‍රවල නාමය අපේ පරම්පරාවේ නාමය හොඳට මතක තියාගෙන ඉන්නවා. හලෙලූයා. ආමේ රාණිගේ පුතානේ. ආමෙන්. හලෙලූයා. ආමේ චන්ද්‍ර සිස්ටර්ගේ දුවනේ පුතානේ. හලෙලූයා. මේ ධම්මි සිස්ටර්ගේ දුවයි පුතයිනේ. ඒගොල්ලන්ගේ මේ පැවතෙන මේ ඒගොල්ලන්ගේ මුණපුරානේ මේ ඒගොල්ලන්ගේ මිනිබිරීනේ. ආමෙන්. ස්වාමීන් වහන්සේ හොඳට මතක තියාගෙන ඉන්නවා. අද ඔබ නමස්කාර කරන එක ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ මතු පරම්පරාවකදී හලෙලූයා මතු පරම්පරාවලදී ඒ දරුවන් ඒ ආශිර්වාදය ඔබ නමස්කාර කිරීම ඔබ ස්වාමීන් වහන්සේ නමස්කාර කිරීම කරන කොටගෙන ඔබේ මතු පරම්පරාවන් දහස් ගණනකට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ආමෙන්. එනිසා ස්වාමීන් වහන්සේ මොනවාද යුතුයකම් හොඳට දන්න දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ කළ ගුණ හොඳට දන්න දෙවියන් වහන්සේ. එනිසා උන්වහන්සේව නමස්කාර කිරීමම උන්වහන්සේ කාරණයක් කරගෙන හේතුවක් කරගෙන අපේ පරම්පරා දහසකට උන්වහන්සේ නමස්කාර සමාවෙන්න ආශිර්වාද කරන්ට යනවා. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේට කියනවා. ඒ දෙවියන් වහන්සේට මම මාගේ දන්න නමා කාගේද? මාගේ දන්න නමා කවුද මේ කියන්නේ? පවුල්තුමා. පවුල්තුමා කියන මම මාගේ දන නමා මේ නිසා ස්වර්ගයේද පොළොවේද. හලෙලූයා. ස්වර්ගයේත් පොළොවේත්. ඒ කියන්නේ මොකද්ද? ස්වර්ගයේත් පොළොවේත්. ඒ කියන්නේ ජීවතුන් අතර හිටියත් ජීවතුන් අතර නැතත්. ආමෙන්. අද දවසේ ඔබේ දරුවෙක් නැති වෙලා නම් ඔබේ මතු පරම්පරාවේ ඉන්න මුණුබුරේ මිනිබිරියක් නැති වුණා නම් ඒ දරුවට පවා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න හිතන් ඉන්න. ආමෙන්. හලෙලූයා. හැම කෙනෙක්ටම ජීවතුන් අතර හිටියත් නැතු වෙන ස්වර්ගයේ හිටියත් පොළවේ හිටියත් හැමෝටම ස්වාමීන් වහන්සේ එක ලෙස ආශිර්වාද කරන්න යනවා. හලෙලූයා. අද අපේ වුණත් එදා හිටපු ආබ්‍රහම්ගේ ඉඳලා එදා පැවතෙනා සෑම සියලු මනුෂ්‍ය වර්ගයාගෙම සෑම සියලු ගෝත්‍රයකටම සෑම සියලු පරම්පරාවකම ඒ ස්වාමීන් වහන්සේට මොහොතක් හරි අතක් ඉස්සුවා නම් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා මොහොතකට හරි කීවා නම් ඒ හැම දෙයක්ම උන්වහන්සේ මතක තියාගෙන ඉඳලා ඒ අයගේ පරම්පරා ආශිර්වාද කරන්න යනවා. ආමෙන්. හලෙලූයා. ඔයගොල්ලන් හොඳට නිදසුන් දැක්කයි වගේ. ආමෙන්. හලෙලූයා. අපි කතා කරා මතකද මොනවාද? ස්ත්‍රීන් 4 දෙනා. රාහබ්, රුත්, අන්‍ය ජාතිකයන්. නමුත් ස්වාමීන් වහන්සේ නමස්කාර කරා. ඒ කරන කොටගෙන රාහබ්, රුත්, නයෝමි, රාහබ්, රුත්, මරියා, ඒ වගේ මනිත් කෙනා කවුද? ඒ අය මොකක්ද උනේ? ඒ අයගේ වංශයෙන් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පවා ස්වාමීන් වහන්සේ මේ පොළොවට ගෙනාවේ. ඒ තරම් භාග්‍යයක්, ඒ තරම් ආශිර්වාදයක් ඒ අන්‍ය ජාතික ස්ත්‍රීන් වෙලත් ඒ අයට ස්වාමීන් වහන්සේ දුන්නා. ආමෙන්. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේට මම මාගේ දන නමා. ඒ නිසා පවුල්තුමා හලෙලූයා නොපැකිල ස්වාමීන් වහන්සේට දන නමල නමස්කාර කරනවා. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා ඔන්න තව කෙනෙක් ඉන්නවා අපේ ඇතුලේ. ආමෙන්. අපි ආව අඳුරනවද? අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස. හලෙලූයා. ඔන්න බලන්න ඕගොල්ලෝ අඳුරන්නේ නැති කෙනෙක් ඉන්නවද කියලා ඕගොල්ලන්ගේ ඇතුලේ. ඔන්න අභ්‍යන්තර කියලා මිනිස්සෙක් ඉන්නවලු අපි එක්කන හැමෝම අතරේ. ඇතුලේ. කතා කරලා තියෙනවද එයාට ළඟදී? අපේ ඇතුලේ ඉන්නවලු අභ්‍යන්තර කියලා මිනිස්සෙක්. ළඟදී කතා කරලා තියෙනවද? එයාගෙන් අහලා තියෙනවද දුක සැප එහෙම කොහොමද කියලා? හොඳින් ඉන්නවද එහෙම කියලා? පිස්සුවක් ඇදේ. ඇහුවත් අහන්නේ දුක සැප කොහොමද කියලා කාගෙන්ද? අපේ ඇඟේ සාමාන්‍යයෙන් අපි අහන්නේ දුක සැප කොහොමද කියලා හුඟක් වෙලාවට අපි අහන්නේ බඩෙන් නේ
ඇයි කාලද බීලද සද්ද දාන්න ඒකනේ. ඒක අනුව තමයි ජීවත් වෙන්නේ නේ. නේ ඒකනේ අර පවුල් තමත් කිව්වේ පිලිපි පොත කිව්වනේ සමහරුන්ගේ දෙයියෝ බඩයි කිව්වා. නේ ඒ අය දෙවියන් වහන්සේගේ සතුරු කිව්වා. ආමේන්. අභ්‍යන්තර මනුෂ්‍යයාගේ නොයි අපි දුක සැප අහන්නනේ බඩෙන් නෙමෙයි. ඒකයි මේ නිරාහාරය තුලදී අපි කරන්නේ. හලලුයා. අපි නිරාහාරයක් කරන්නේ ඇයි? අපේ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ දුක සැප හොයලා බලමු. සමහරවිට අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා, ඒ කියන්නේ අපේ ආත්මය මුගක් වේදනාවෙන්. අපි මේ සතුටෙන් hina වෙවි ඉන්නවා. නමුත් අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා මුගක් වේදනාවෙන්. ඇයි ඒ? ඇයි ඒ? කාලෙකින් දෙවියන් වහන්සේව දැකලා නැහැ. කාලෙකින් දෙවියන් වහන්සේගේ වචනයක් අහලා නැහැ. කාලෙකින් දෙවියන් වහන්සේට යාඥාවක් කරලා නැහැ. දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලැබලා නැහැ. දුකෙන්, බඩගින්නේ, පිපාසයෙන් අභ්‍යන්තර මනුෂ්‍ය. හලලුයා. අපි පව් කරද්දී, අපි වැරදි කරද්දී අපි හිතනවා මේක කවුරුත් දන්නේ නැහැ. ආමේන්. හලලුයා. දැන් බැරි වෙලාවත් අපි කවුරු හරි ෆෝන් එකකින් අපි කාට හරි බයිනවා. කවුරුත් අහන් ඉන්නවද ඔක? නෑනේ. ෆෝන් එකේ කම්පැනි එක අහනවද? නෑනේ. නේ අහන්නේ. කවුරුත් දන්නේ නෑ. නමුත් පහවදාට අපි මුකුත් නෑ, මුකුත් කරේ නෑ, මුකුත් බැන්නේ නෑ වගේ අපි හොඳට රඟපානවා. අපි මොකද කරන්නේ? රඟපානවා. නේ අපි බැනලා නෑ. අපි මුකුත් දොස් කියලා නෑ. අපි හරි හොඳයි. අපි හොඳට ලස්සනට රඟපානවා. හලලුයා. නමුත් ඔබ දන්නවද අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා? අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා මොකද වෙන්නේ? අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා ඔබ නොදැනුවත්. ඔබ හොඳට hina වෙවි රඟපාගෙන කතා කරනවා. නමුත් ඒ කතා කරන වාරයක් පාසා හලලුයා. ඒ කතා කරන වාරයක් පාසා ඒ අභ්‍යන්තර මනුෂ්‍යයා පුදුම විදිහට අඬනවා. පුදුම විදිහට අඬනවා. දෙවියන් වහන්සේට විලාප කියනවා. හලලුයා. හලලුයා. අපි අභ්‍යන්තර මනුෂ්‍යයා ගැන හොයලා බලන්නේ. ඒකයි ස්වාමීන් පවුල්තුමා කියන්නේ. ඒ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වෙන පිණිස. බලයෙන් ශක්තිමත් කරන්න ඕනේ අභ්‍යන්තර මනුෂ්‍යයයි. හලලුයා. අපි කන බොන දේ අද කයි ඒක ආයෙ පැය දෙකක් යද්දී ආයෙ බඩගිනි වෙයි. ආමෙන්. කවමදාකවත් තියන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ ස්පර්ශය, ඒ බලය අපේ අභ්‍යන්තර මනුෂ්‍යයාට ස්පර්ශ වුණාම ආමේන්. ඒ ස්පර්ශයක් පුළුවන් අපිට නොකා නොබී වුණත් දින 40ක් පුරාවටවත්. හලලුයා. ඒ අභ්‍යන්තර මනුෂ්‍යයාට පුළුවන් අපව ජීවත් කරවන්න. ආමේන්. අපේ ආත්මය එතරම් ස්වාමීන් වහන්සේ තුළ ශක්තිමත්. හලලුයා. ඒ නිසා අපි කරන වරදක් පාසා අපි ඒක හුඟක් සුළුවෙන් හිතුවට, කවුරුත් දන්නේ නැහැ කියලා හිතුවට, දෙවියන් වහන්සේ දැක්කත් දෙවියන් වහන්සේට පස්සේ නෙව අහුවෙන්නේ කියලා කොච්චර හිතුවත් හලලුයා. අපේ අතුලාන්තයෙන් අපේ ආත්මය, අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා මොරහඬ දිදී විලාප දිදී අඬනවා. මා බේරගන්න කියලා අඬනවා. ආමේන්. අපේ ආත්මය අඬනවා මා බේරගන්න කියලා. ඒ හඬ දෙවියන් වහන්සේට ඇහෙනවා. එතකොට තමයි සමහර ලාවට අපි හිතන්නේ නැති වෙලාවට එක්ක පාස්ටර් කතා කරනවා. ආමේන්. එන්න අනිවාර්යෙන් යාඥාවට. අනිවාර්යෙන් මේ උස්සගෙන හරි එනවා ගිහිල්ලා. ආමේන්. යන්න බැරි වුණා. නැද්ද? hina යනවා ධම්මි සිස්ටර්. ඒ වගේ වෙලාවට මොකද අර ආත්මේ විලාපය දෙවියන් වහන්සේට ඇහෙනවා. දෙවියන් වහන්සේට සමීපතයාටම කතා කරලා අරයට වෙතට යවනවා. හලලුයා. ආමේන්. මොකද ආත්මය හඬ ඔබ බොරුවට කෑ ගහලා විලාප තුන්නට ඒ හඬ දෙවියන් වහන්සේට ඉච්චර ඇහෙන්නේ නැහැ. නමුත් ඔබේ ආත්මය හඬද්දී ඒක දෙවියන් වහන්සේට දැනෙනවා. මොකද ඒ ආත්මය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ කොටසයි. ආමේන්. දෙවියන් වහන්සේගේ කොටසයි. ඒ නිසා හැම දවසකම, හැම උදෑසනකම, හැම රාත්‍රියකම ඒකයි මම ආත්මික දිනපොතක් ඔයගලන්ට දීලා තියෙන්නේ. සිස්ටර්ට දෙන්න ඕනේ නේ ඒකොලේ. ආත්මික දිනපොතක් මේ මෙතන එකක් ඇති දෙන්න සිස්ටර්. ඒ ආත්මික දිනපොතක් දීලා තියෙන්නේ ඇයි? අපේ ආත්මයේ දුක සැප බලන්න තමයි මේ ආත්මික දිනපොතක් අපිට තියෙන්නේ. ආමේන්. මගේ ආත්මය හොඳින්ද? මගේ ආත්මය දුකින්ද? මගේ ආත්මය නරකින්ද?
ආමෙන්. අපේ ආත්මය රැක ගැනීම අපිට බාර වැඩක්. හලලුයා. දෙවියන් වහන්සේ ඒ තරම් බලවත් ආත්මයක් දීලා තියෙනවා. මේ පොළේ වැඩ රාජකාරී කරන්න ඒක අනිවාර්යෙන් අපි කරන්න අවශ්‍යයි. ඇදහිල්ල කරන කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිටන. ඇදහිල්ල කරන කොටගෙන දැන් ඔබ දන්න ඇදහිල්ල කියන්නේ මොකක්ද කියලා. right? එතකොට අභ්‍යන්තර මනුෂ්‍යව ශක්තිමත් කරගෙන මේ අපි කරන්න ඕන දේවල්. අපේ අභ්‍යන්තර මනුෂ්‍යව ශක්තිමත් කරගෙන අපේ ආත්මය ශක්තිමත් කරගෙන ආත්ම ශක්තිය කියලා කියන වෙලාව. ආමෙන්. සමහර අයට තියෙන ආත්ම ශක්තිය කියලා දෙයක්. ඒ ආත්ම ශක්තිය කියන එක සමහර ලාවට නැතිව යනවා අපි ප්‍රශ්නයක පැටලුණාම. අපි විපත්තියකෙද්දී. නමුත් ඒ ආත්ම ශක්තියට එහායින් ගියා වූ බලයක්. මොකද්ද? බලයක්. මොකද්ද? බලයක් දෙන්න පුළුවන් කාටද? ශුද්ධාත්මයන් වහන්සේට. ආමෙන්. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අප වෙත පැමිණියාම ඒ ඇදහිල්ල කරනකොට ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස අන්න ඒ දේ කරනකොටගෙන තමයි ක්‍රිස්තුස් වහන්සේ මොකද කරන්නේ? අපේ සිත තුළ වාසය කරන්න පටන් ගන්නවා. අපේ සිත තුළ වාසය කරනවා කියන්නේ කොහොමද? මොකක්ද ඒකෙන් කරන්නේ? අපේ සිත කියන්නේ කොතනද? අපේ සිත කියන්නේ මොකක්ද? සිත හීලා නෑ නේ. තැන ඇවිදිනවා. ඉතුරු ටික මොකක්ද සිස්ටර්? hina වෙන්න දන්නව? කියන්නේ සිත හරිම මුරණ්ඩුයි. තැන ඇවිදිනවා. ආමේන්. හරිම මුරණ්ඩුයිලු. අයියේ සිත මං කියන දේ අහන්නෙත් නෑ. කොහෙද ඇවිදින්නේ? තැන ඇවිදිනවා. කොහෙද ඇවිදින්නේ? කොහෙද ඇවිදින්නේ? කුරම් රවුන්ඩ් අබවුට් එකේ, රුවි රවුන්ඩ් අබවුට් එකේ, අසේ බගෝබ්‍රානේ හැම තැනම සිත හැවිදිනවා. ආමේන්. හලලුයා. නමුත් කියනවා සිත තුළ කවුද වාසය කරන්න ඕනේ කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ. දැන් මම උඹලට කියලා තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද? ජේසුස් වහන්සේ කියන්නේ කවුද? ඔයගොල්ලෝ මතක ඇති. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කුරුසියේ පූජා වුණ තැනන් වහන්සේ. කුරුසියේ පූජා වුණ තැනන් වහන්සේට නුඹේ සිත තුළ වාසය කරන්න ඉඩ දෙන්න කියලා පාවුල්තුමා කියනවා. කුරුසියේ පූජාව, ඒ කියන්නේ අපේ කුරුසියේ පූජාව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව නිරන්තරයෙන් අපේ සිත තුළ තියෙන්න ඕනේ. ආමේන්. ඇයි? අපි ඕනෙම වරදක් ඕනෙම පාපයකට පෙළඹෙන්නේ අපේ සිත කරන කොටගෙන. සිත හීලා නෑ. හරිම මුරණ්ඩුයි. තැන ඇවිදිනවා. අපේ ආත්මය සමහරවිට පව් කරන්න කැමති නෑ. අපේ ආත්මය කැමති නැහැ පව් කරන්න. නමුත් සිත මුරණ්ඩුයි. සිත මොකද කරන්නේ? අපිව පොළඹවනවා. නමුත් සිතේ අපේ කුරුසි පූජාව තියාගත්තාම මොකද වෙන්නේ? නිතර අපි කුරුසි පූජාව ගැන හිතනවා. අපි වචනයක් කියන්නේ ඉස්සෙල්ලා වචනේ කියන්නේ හිතෙන් හිතලානේ. නේ? වචනයක් කියන්නේ කතා කරන්නේ අපි හිතෙන් හිතලා. ඒතකොට හිත තුළ කුරුස පූජාව තියෙද්දි මොකද වෙන්නේ? අපේ වචන පවිත්‍ර වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. අපි දකින දෙයක් උනත් දැක්ක ගමන් දකින එක වෙනම දෙයක්, නමුත් බලන එක වෙනම දෙයක්. නේද? අපි ඕනෙම දෙයක් දකින්න පුළුවන්. නමුත් අපි හැරිලා බලන්න ගියොත් ඒක ප්‍රශ්නයක්. ඇයි බලන්නේ අපි හිතලා දැක්කම අනේ අම්බෝ කියලා අපි අස්සහ ගන්නවනේ. අපිට අනවශ්‍ය දෙයක් අපි දැක්කනම් අම්බෝ කියලා අපි අස්සහ ගන්නවා. නමුත් අනවශ්‍යයි කියලා දැනත් අපි බලනවා නම් ඒ කියන්නේ එතන ඔන්න වරදක්. එතකොට බලනවා කියන්නේ අපි හිතලා තමයි බලන්නේ. හිතලා බලන්නේ. නේ? එතකොට අන්න හිත තුළ කුරුසිය පූජාව තිබුණොත්, ක්‍රිස්තුස් වහන්සේ හිටියොත් අපි ඒ දේ හැල්ලා බලන්නේ. ආමේන්. ඒ නිසා සිත තුළ නිරතුරුවම ක්‍රිස්තුස් වහන්සේට ඉඩ දෙන්න කියනවා. මොකද අපි හැමදේම හිතෙන් තමයි කල්පනා කරන්නේ. අපේ මනසෙන් තමයි අපි කල්පනා කරලා කරන්නේ. ඒ වගේම නුඹලා ප්‍රේමයෙහි මුල් අද පිහිටා සිට. ඒ නිකම් ප්‍රේමෙන්
අපිට කියන්න පුළුවන් පාවුතුමන ප්‍රේමේ නුඹලා ප්‍රේමේ සිට කියලා. ඒ ප්‍රේමේ මුල්ලද සිට කියන්නේ. ප්‍රේමේ මුල්ලද සිටනවා කියන්නේ මොකද්ද මුල් අදිනවා කියන්නේ? මුල් අදිනවා කියන්නේ ගහක් හිටවපු මුල් ඇද ගන්නවානේ. ගහක් හිටපුවා මුල් ඇද ගත්තාම එතකොට ඒක සම්පූර්ණයෙන් යටට කිඳා බහැලා තියෙන්නේ. නේ ඔකේ වගේ හරි. අය හොල්ලන්න බෑ. අය හොල්ලන්න බෑ. ආමෙන්. එතකොට ප්‍රේමයේ මුල් ඇද පීඨා සිට. ඇයි එහෙම කියන්නේ? කාටවත් කියන්නේ අපිට හරවන්නත් බෑ. නේ. අපි හුඟක් වෙලාවට ප්‍රේමය මොන වගේ ප්‍රේමයක්ද? අනේ මගේ සුදු සිස්ටර් කියලා මූණ අත ගාලා ගියාට පස්සේ අනේ අම්මපා ඔය ගෑණිට මට තියෙන තරහ ඈ මොකද්ද? ආවනිතා කතා කරා. ඔව්. මොකද මූණිච්චාවටනේ. ඒ ප්‍රේමයේද? නෑ. මේ මොකද කියන්නේ මුල්ලද පිහිටා සිට ප්‍රේමයේ මුල්ලද පිහිටා සිට. හලෙලූයා. ප්‍රේමයේ මුල්ලදව මොකද වෙන්නේ? ශක්තිමත්. ඒ ප්‍රේමයේ ශක්තිමත්. හලෙලූයා. ඒ ප්‍රේමයේ ශක්තිමත්. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ජේසුස් වහන්සේගේ ප්‍රේමය වාගේ. ආමෙන්. ඇයි අපි හුඟක් වෙලාවට ප්‍රේම කරන්නේ කොහොමද? ඒ සිස්ටර් මට හොඳින් කතා කරනකම් මම එයාට හොඳයි. මම එයාට ප්‍රේම කරනවා. එයා මොකක් හරි නරකක් වුණ ගමන් ඉවරයි. ඩෝම් පටන් ඩෝම්. ප්‍රේමේ ගියපුනේ ප්‍රේමේට ඇඩ්‍රස් නැහැ. ප්‍රේමේට ඇඩ්‍රස් නැහැ. ප්‍රේමේට දුවන්න පාරවල් නැහැ. නේ? නෝ මොකක්ද කියන්නේ? ප්‍රේමේ මුල්ලද පීඨා සිට. ඒ අය හොඳ කරත් නරක කරත් මට ආදරේ කරත් නොකරත් මං එයාට ආදරේ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය. නේ? දෙවියන් වහන්සේ අපි ප්‍රේම කළත් නොකළත් දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා. ඒ වාගේම තමයි උන්වහන්සේ කියන්නේ පෞල්තුම මොකද්ද මෙතන කියන්නේ? ප්‍රේමය මුල්ලද පිහිටා සිට. ඒ කියන්නේ අපි එයාට ප්‍රේම කරත් නොකරත්. එයා අපිට ප්‍රේම කළත් නොකළත්. එයා අපිට වෛර කරත්. ආමේන්. එයා අපිට මොනවා කරත් අපිට එයාට ප්‍රේම කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි හරි ප්‍රේමය. ඒක තමයි දෙවියන් වහන්සේ අප කෙරෙන් බලාපොරොත්තු වෙන ප්‍රේමය. ඒකයි ප්‍රේමය මුල්ලද පිහිටා සිට. නැත්නම් මොකද තියෙන්නේ? නැත්නම් අර තනකොළ වාගේ. නේ? තනකොළ වාගේ. මොකද වෙන්නේ? අර තන්තු මුල්, පොල් ගස්. නේ පොඩි හුළඟයි යන්න ඕනේ. අයි පොඩි හුළඟයි. මෙහෙම බලන් ඉඳලා සිස්ටර් ආනි මෙහෙම එනකොට මම මෙහෙම එනකොට මම මෙහෙම කරගත්ත ගමන් ඒ හුළඟට අරයාගේ ප්‍රේමයේ තන්තු මුල ගැලවිලා හැටෙනවා. ආමේ. හලෙලූයා. අම්මා මේ පාස්ටරයාට ඉන්නපන්කො මම හම්බෙකෝ. එළිය හම්බෙද්දෙන්කො මම වැඩේ දෙන්න පල්ලියේ ඉන්නවා. නේ? ඒ වගේ. මොකද ඉන්නේ අර හුළඟට පවා ඒ තනකොළ ගස් ගැලවිලා යනවා. අර පොල් ගස් ගැලවිලා යනවා. පොල් ගහක් ගැලවෙන්න මහා ලොකු කුණාටුවක් එන්න ඕනේද? නෑ චුට්ටක් මේ මොන ගම පොල් ගහ ගැලවිලා යනවා. අයි තන්තු මුල් තියෙන ඒවා තියෙන මත. පොළව මත. යටට මුල් ඇදලා නෑ. ආමේන්. යටට මුල් ඇදලා නෑ. හලෙලූයා. ඒ නිසා අපේ ජීවිතේ අපිට මුණ ගැන අපේ ඕනෑම සහෝදර සහෝදරියක්ගේ ආමේන් අපිට වැඩක් නැහැ. හලෙලූයා. ආදරය කරන කෙනාට ආදරය කරන්න හැමෝටම පුළුවන්. ඒක තමයි ලෝකේ ක්‍රමය. ආමේන්. ප්‍රේම කරන්නාට ප්‍රේම කරන්න මේ ලෝකයටත් පුළුවන්. එතකොට අපේ කියන වෙනස මොකද්ද? නේද? එතකොට අපේ කියන වෙනස මොකද්ද? වෙනසක් නැහැ. එහෙනම් අපි ලෝකෙ හිටියත් එකයි මේ හිටියත් එකයි. නේද? එහෙනම් අපි ක්‍රිතුණු දරුවෝ කියලා වෙනසක් නැහැ. අපි ක්‍රිතුණු දරුවෝ කියලා වෙනසක් වෙන්නේ කොතනදද? අපිට ප්‍රේම කළත් නොකළත්, අපිට හොඳ කරත් නරක කරත්, අපිට වෛර කළත්, අපිට ප්‍රේම කිරීමේ හදවතක් තිබෙනවා නම් අන්න ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රේමය. ඒක තමයි මුල් අද පිහිටන ප්‍රේමය. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන
දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන අන්න. සියලු ශුද්ධවන්තයන් කන්නගෙන ක්‍රිස්තුස් වහන්සේගේ දැන නොගත හැකි ප්‍රේමය. ආමේන්. අපිට තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොයි තරම්ද කියන එක තේරෙන්නේ නැහැ. නේ? ඒ ප්‍රේමයට සම කරන්න කිසිම ප්‍රේමයක් මේ පොළවේ නැහැ. මේ ලෝකේ නැහැ. හලලූයා. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස. අන්න පූර්ණකම ආයෙත්. මොකද්ද පූර්ණකම? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධවන්තයන් කියන අපි හැම මුළුම සභාව එකතු වුණාම ඔන්න දෙවියන් වහන්සේගේ පූර්ණත්වය. සම්පූර්ණත්වය. ආමේන්. ඒ පූර්ණකම හලලූයා. ඒක දැන නොගත හැකි ප්‍රේමයක්ලු. ආමෙන්. කිසිවෙක්ට දැන නොගත හැකි ප්‍රේමයක්. කාටවත් දැනගන්ට බැරි ප්‍රේමයක්ලු මේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයත් එක්ක අපිව සභාවක් කොට එකතු කරන්නා වූ ප්‍රේමය. ආමෙන්. හලලූයා. ඒක වෙන් කරන්න පුළුවන්ද? ඒක වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ ප්‍රේමයක් තමයි වෙන් කරන්න බැරි. ආමෙන්. ඔබට තේරෙනවද දැන් යමද? හලලූයා. අරයා ප්‍රේම කරනවා නම් ප්‍රේම කරනකම මම ප්‍රේම කරනවා නම් හලලූයා. එතකොට අරයා නවත්තපුවම මේක කැඩිලා යනවා. නේ? අරයා නවත්තපුවම මම ප්‍රේම කරන එක නවත්තනවා. ඔන්න දැන් සම්බන්ධය ඉවරයි. රිලේෂන්ෂිප් එක ඉවරයි. අහවරයි. ආමේන්. නමුත් එයා ප්‍රේම කළත් නොකළත් මම ප්‍රේම කරනවා නම් ඒ රිලේෂන්ෂිප් එක කඩන්න පුළුවන්ද? බෑ. එතන මේ හැම දෙයක්ම තියෙන්නේ කාගේ අතේද? අපේ අතේ. අන්න ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේත් කරන්නේ. අපි උන්වහන්සේට ප්‍රේම කළත් නොකරත් උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. ඒ නිසා අපි කොච්චර හිතුවත් නෑ මට එපා. මට ජේසු එපා කියලා මම අනිත් පැත්ත හැරෙන්න ගියත් අපිට අනිත් පැත්ත හැරලා යන්න බෑ. ඒ ප්‍රේමය කෙරෙන් අපව වෙන් කරන්න බෑ. ආමේන්. අන්න ඒ වගේ ප්‍රේමයක් තමයි උන්වහන්සේත් අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රේමය. ආමේන්. ඒ නිසා දැන් නොකැති ප්‍රේම දැනගෙන එහි පළල දිග උස ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්නට නුඹලාට පුළුවන් වන පිණිසත්. කොහේ දිග පළල උස ගැඹුර? ප්‍රේමයේ. හලලූයා. ප්‍රේමේ පළල දිග උස ගැඹුර. ආමේන්. එහි පළල, එහි දිග, එහි උස, එහි ගැඹුර. මොකද්ද පළල කියන්නේ? මොකද්ද දිග කියන්නේ? මොකද්ද උස කියන්නේ? මොකද්ද ගැඹුර කියන්නේ? ප්‍රේමය. ආමේන්. ප්‍රේමය පළල. පළල කියන්නේ කොයි තරම්ද ටොපියකින් චොක්ලට් එකකින් සීමා වෙන ප්‍රේමයක්ද? මල් පොකරකින් සීමා වෙන ප්‍රේමයක්ද? දෙවියන් වහන්සේගේ ප්‍රේමය? නැහැ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රේමය මොන කොයි තරම්ද? පළල කියන්නේ කොයි තරම්ද? How much? කොයි තරම්ද? ජීවිතය දෙන තරම්. මම මැරුණත් ඔය වතහරින්නේ නැහැ සුදු කියන තරම්. ආමේන්. හලලූයා. සුදු තේරුණා? පළල කොයි තරම්ද? ඒකයි උන්වහන්සේ කුරුසියේ මෙහෙම හිටියේ කොයි තරම්ද? ආමේන්. දිග කොයි තරම්ද දිග කියන්නේ? ස්වාමීන් වහන්සේගෙන් කොයි තරම් ඔබ ඈත් වුණත්. ආමේන්. ඈත් වෙන්න වැඩි ප්‍රේමය. හලලූයා. ඈත් වෙන්න වැඩි ප්‍රේමය. ආමේන්. එහෙම කියලා ගිහිල්ලා පුඩු පිටියේ පස්සෙන් පොලිමේ ඉඳගන්න එපා හැමදාම. හොඳ ඉස්සරහා පොලිමේත් වාඩි වෙන්න. ආමේන්. දිග කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ දිග කියන්නේ අපි කොයිතරම් ඈත් වුණාද? ඈත් වෙන්න උන්වහන්සේගේ ප්‍රේමය වැඩි. ආමේන්. හලලූයා. පළල. ආමේන්. පළල. ඒ කියන්නේ පළල අර පැත්තට මේ පැත්තට යන්න ප්‍රේමය තවත් විශාලයි. දිග කියන්නේ අපිත් ඈතට යන්න ප්‍රේමය
විශාලයි. ආමෙන්. හලලූයා. ප්‍රේමය වැඩි. ළඟට එන්න. ප්‍රේමය වැඩි. ඒ වගේම උස අපිට වඩා කොයි තරම් උසකින් උන්වහන්සේ හිටියත් අපි කොයි තරම් උසකින් හිටියත් ආමෙන්. ඒ හැම එකකටම වඩා දෙවියන් වහන්සේගේ ප්‍රේමය උසයි. ආමෙන්. ඉහළයි. උසස්. ආමෙන්. ඒ උසට ගහන්න කාටවත් බෑ. ආමෙන්. ඒ ප්‍රේමයට වඩා උඩින් ප්‍රේමයක් තවත් පොළවෙත් නැහැ. තවත් මේ විශ්වයේත් නැහැ. ආමෙන්. හලලූයා. ඒ වගේම ගැඹුරුයි. ආමෙන්. අපි කොයිතරම් පහත් මට්ටමක හිටියත් මොන වලේ හිටියත් මොන විපත්ති අපි තන් වෙලා හිටියත් මොන දූවිල්ලක් තරම්ම අපි පහතට වැටලා හිටියත් ගන්ධස් තාරේ බැරුව හිටියත් ස්වාමීන් වහන්සේ ඒත් අපිට ප්‍රේම කරනවා. ආමෙන්. හලලූයා. අන්න උන්වහන්සේගේ පළල, අන්න උන්වහන්සේගේ ප්‍රේමයේ දිග, අන්න උන්වහන්සේගේ ප්‍රේමයේ උස. ආමෙන්. අන්න උන්වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර. හලලූයා. කිමෙක්ද කියා තේරුම් ගන්න නුඹලාට පුළුවන් වන පිණිසත් උන්වහන්සේගේ මහිමේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාඥා කරමි. ආමෙන්. උන්වහන්සේගේ තේජසේ මහිමේ ප්‍රකාරයට නුඹලාට දෙන පිණිස මොනවාද? ප්‍රේමය දෙන පිණිස. ආමෙන්. ප්‍රේමය උන්වහන්සේ අපිට ප්‍රේම කරන්නේ ඇයි? නිකන් පොඩ්ඩක් කියන්න. ඇයි කියලා හිතන්නේ? ඇයි උන්වහන්සේ අපිට ප්‍රේම කරන්නේ? ඇයි උන්වහන්සේ අපිට ප්‍රේම කරන්නේ? එකක් අපි උන්වහන්සේට ප්‍රේම කරන්න පුළුවන් වන පිණිස. ඇයි අපි හුඟක් පුරුදු වෙලා ඉන්නේ අපිට ප්‍රේම කරන අයට තමයි අපි ප්‍රේම කරන්න පුරුදු. නේ? ඒ නිසා උන්වහන්සේ අපිට ඉස්සෙල්ලාම ප්‍රේම කරන්නේ ඇයි? අපිට උන්වහන්සේට ප්‍රේම කරන්න පුළුවන් වෙන පිණිස. අනිත් එක මොකක්ද? උන්වහන්සේ මොකද්ද? අපිට කරන ප්‍රේමය බෙදා ගන්න පුළුවන් වෙන පිණිස. ආමෙන්. අනිත් අයටත් පතුරවන්න පුළුවන් වන පිණිස. ආමෙන්. හලලූයා. ඉතින් අප තුළ ක්‍රියා කරන්නා වූ 20 වෙනි පදය. බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයට වඩා ඊට අධික ලෙස කරන්නට බලය ඇත්තා වූ තනන් වහන්සේටම සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්. ඉතින් අප තුළ ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට හලලූයා. අප තුළ ක්‍රියා කරන බලයේ විදියටලු අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නේ. හලලූයා. මොකද ඒකෙන් කියන්නේ? අප තුළ ක්‍රියා කරන බලයේ හැටියටලු අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නේ. හලලූයා. ඇයි අප තුළ උන්වහන්සේ තබා තිබෙන බලය අනුව අපි උන්වහන්සේගේ බලය අප තුළ ක්‍රියා කරන හැටියටලු අපි උන්වහන්සේගෙන් ඉල්ලන්නේ. ඒ කියන්නේ මොකද්ද? යාඥා කරන විදියට අපි උන්වහන්සේගෙන් හාස්කම් බලවත් දේවල් වෙනවද? ඒ කියන්නේ ඇයි? ඒ කියන්නේ අපිට උන්වහන්සේ ගැන ලොකු බලයක් අපි දන්නවා අපි තුල තිබෙනවා උන්වහන්සේ ගැන ලොකු බලයක්. අපි බලාපොරොත්තු වෙන උන්වහන්සේගෙන් ලොකු බලයක්. නමුත් පවුල් තමා කියන ඒ බලය අපි තුල තියෙනවද? ආමෙන්. හල්ලුයා. ආමෙන්. අපි ඉල්ලන දේ අනුව අපිට මැනගන්න පුළුවන් අප තුල උන්වහන්සේගේ කොතරම් බලයක් අප තුල තිබෙනවද කියලා. ආමෙන්. හලලූයා. නිකම්ම මොනවද අර කියන්නේ? පරිප්පු ටකරන් අලලූණු නේ? ඒ බලයක්ද? ඒව විතරක් ගෙනත් දෙන්න පුළුවන් බලයක්ද? නැත්නම් අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් බලයක්ද? නැත්නම් බලතු හාස්කමක් නැත් අහසෙන් ගිනිබස්සන තරම් බලයක්ද? අපි යාඥා කරත් ඉල්ලන්නේ ඒ තරමට බලයක් උන්වහන්සේ අප තුළ ක්‍රියා කරන්නට ඉඩ තබලා තිබෙනවා. ආමෙන්. හලලූයා. හලලූයා. ඒ නිසා අපි දුර්වල සෙනගක් නෙමෙයි.
ආමේන්. අපි දුර්වල සෙනගක් නෙමෙයි. කවමදාකවත් හිතන්න එපා මම දුර්වලයි කියලා. අපි දුර්වල නැහැ. ඇයි ඒ? උන්වහන්සේ අප තුළ බලය තබලා ඉවරයි. ආමේන්. උන්වහන්සේ අප ශක්තිමත් කරලා බලවත් කරලා ඉවරයි. ආමේන්. තමාගේ බලය කොපමණද කියන එක අපිට හිතා ගන්න පුළුවන් අපේ යාඥාවේ තරමෙන්. ආමේන්. අපේ යාඥාව කෙබඳුද? අපේ යාඥාව මොන ආකාරයේද? අපේ යාඥා ඉල්ලීම් තීරුව මොන වගේ අම්බිකා ගීතෙන් ගීතේ වගේ ඉල්ලීම් තීරුවක්ද? මොන වගේ දෙයක්ද? ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් ස්වාමින් වහන්සේ අප තුළ තබා තිබෙන බලය ගැන. ආමේන්. ඇදහිල්ලේ බලය ගැන. එහින්දා බලවත් දේවල් ගැන ප්‍රාර්ථනාවෙන් ඉන්න. ස්වාමීන් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සර්ව පරාක්‍රම සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේට කළ නොහැක්කක් නැත. ආමේන්. හලෙලූයා. එනිසා අපි ඉල්ලන්න හොත් සිතන සෑම දෙයට වඩා ඉතා අධික ලෙස කරන්නට. ආමේන්. අපි බලාපොරොත්තු වෙන දේවටත් වඩා අධික ලෙස කරන්නට බලය ඇත්තා වූ තැනන් වහන්සේටම. හලෙලූයා. අපි යම් බලයක් ගැන හිතනවා, අපි යම් බලයක් ගැන ප්‍රාර්ථනා කරනවා, ඒ ආකාරයෙන්ම අපි ඉල්ලනවා උන්වහන්සේගෙන් ඒ දේ. නමුත් මෙතන පෞල්තුමා කරන ඊට වඩා අපි කොච්චර හිතුවත් වඩා අපි කොයිතරම් හිතුවත් අපි අසීමිතව හිතුවත් ඒ අසීමිත තැනකටත් වඩා අධික බලයක් ස්වාමීන් වහන්සේ තුළ තියෙනවා කියලා. ආමේන්. හලෙලූයා. අපි අද එක ජොබ් එකක් ගැන හිතනද නමුත් ජොබ් 5ක් දෙන්න තරම් ස්වාමීන් වහන්සේට බලයක් තිබෙනවා. ආමේන්. හලෙලූයා. අද අපි නිකන් පොඩි උණක් හෙම්බිරිස්සාවක් ගැන ඉල්ලනවා වෙන්න පුළුවන් සුවයක්. නමුත් ස්වාමීන් වහන්සේට පිළිකාවක් සුව කරන්නට තරම් බලවත් වූ අධිකතර බලයක් තිබෙනවා. ආමේන්. ඒ නිසා උන්වහන්සේගේ බලය ඉතා අධිකයි. සියලු පරම්පරාවන් දක්වා සභාවේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සදා කාලයටම ගෞරවය වේවා. හලෙලූයා. සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි කොහෙද? සභාවෙහි. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සෙනඟ තුළ සදා කාලයටම උන්වහන්සේට ගෞරවය වේවා. ආමේන්. හලෙලූයා. උන්වහන්සේට ගෞරවය වේවා. මේ කිසිම දෙයක් පෞල්තුමා හිරේ ඉඳගෙන කොයිතරම් නිර්භීතකමකින් කොයිතරම් ඇදහිල්ලකින් පෞල්තුමා මේ විදිහට ලිව්වත් ඒ කිසිම දෙයක ගෞරවයක්වත් පෞල්තුමා ගත්තේ නැහැ. ආමේන්. හලෙලූයා. පෞල්තුමා මොකද කිව්වේ? ඒ සියලු ගෞරවය දෙවියන් වහන්සේටම වේවා. ආමේන්. හලෙලූයා. හොඳයි, අද දවසේ අපි මේ විදිහට අවසන් කරන්න සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේට යාඥා කරන්න සූදානම් වෙමු. රබක්කත්තෝ රෂ්ෂන්තේ රබහලම නම. හලෙලූයා. අපි උන්වහන්සේට කියා සිටමු. ස්වාමිනී, ඔබ වහන්සේ අප තුළ තබා තිබෙනේ අභ්‍යන්තර මනුෂ්‍යයා කෙබඳුන්ද කියා අපි එකිනෙකාට ඔබ වහන්සේට දරව කෙරේවා. මේ නිරාහාරයේ ස්වාමීන් වහන්සේ අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා ගැනයි. අපේ පිටස්තර මනුෂ්‍යයා ගැන නෙවෙයි මගේ දෙවියන් වහන්සේ. වක්ලෙසද පිටස්තර මනුෂ්‍යයා ගැන සෑම මොහොතකම සෑම වෙලාවකම අපි නිරන්තරයෙන් සිතනවා ස්වාමීනි. අපි බඩගිනි වුණාම කන්න දන්නවා. අපිට තිබහ වුණාම බොන්ට දන්නවා. හලෙලූයා. ලෙඩක් රෝගයක් වුණොත් අපි දොස්තර ගාවට හරි යන්න දන්නවා. නමුත් ඇතුළාන්තයේ මනුෂ්‍යයා, ඒ අභ්‍යන්තර මනුෂ්‍යයා හඬමින් සිටිනවාද? ඒ අභ්‍යන්තර මනුෂ්‍යයා දුකෙන් වේදනාවෙන් කලකිරීමෙන් මොර ගසමින් ඔබ වහන්සේට හඬ ගසනවාද? අනේ ස්වාමීනි, අපි දන්නේ නැහැ. අපිට මොහොතක වේලාවකට දැනෙන්නේ නැහැ. අනේ ස්වාමීනි, අපිට උපකාර කරන්න. අපේ හඬ වැටෙනා වූ අපේ අභ්‍යන්තර මනුෂ්‍යව සනසන්ට ඔබ වහන්සේගේ ශුද්ධාත්මේ බලය අපේ නිදහස් කරන්න. අපේ අභ්‍යන්තරයේ මනුෂ්‍යයාගේ ඒ වැටීම, හලෙලූයා, වැටීමෙන් ස්වාමීන් වහන්සේ නැගිටවන පිණිස ඔබ වහන්සේගේ බලය අප තුළ තබන්න, ශුද්ධාත්මය අපට උපකාර කරන්න. අපේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේ අපට උගන්වන සේක්වා, අපට මඟ පෙන්වන සේක්වා. අපේ අභ්‍යන්තර මනුෂ්‍යයාට දැනෙන දේ අපට දැනෙන්න සලස්වන සේක්වා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. අපි සුළු මොහොතක් උන්වහන්සේ තුළ මෙනෙහි කරමින් සිටිමු.
Hallelujah ස්වාමී. එලෙස මගේ දෙවියන් වහන්සේ අභ්‍යන්තර මනුෂ්‍ය වහන්සේ සැනසෙනසේක්වා. ඒ ශුද්ධාත්ම බලයෙන් අප පූර්ණ කෙරේවා. අප බලවත් කෙරේවා, ශක්තිමත් කෙරේවා. ඇතුළාන්තයේ ඔබ වහන්සේ හලලූයා වහන්සේගේ ආත්මයකින් දාපසින ලෙස ඔබ වහන්සේගේ ශුද්ධාත්මය අප කෙරේ නිදහස් කෙරේවා. එලෙසම ස්වාමීන් වහන්සේ අපේ සිත ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙනම ඔබ වහන්සේ අපේ සිත අලුත් කරනසේක්වා. අපේ මනස අලුත් කෙරේවා මගේ දෙවියන් වහන්සේ. කුරුසියේ පූජාව, ඒ කුරුසියේ පූජාවේ ක්‍රිස්තුස් වහන්සේ, ඒ ගැලුම් කාර්යයන් වහන්සේ අපේ සිත තුළ අපේ මනස තුළ සදාකාලයෙන් සදාකාලටම රජකම් කෙරේවා. පවිත්‍ර වූ මනසකින් සියල්ල කරන්ට, පවිත්‍ර වූ ප්‍රේමයකින් සියල්ලන් දෙස බලන්ට, පවිත්‍ර වූ සෙනෙහසකින් සියල්ලන් ආශ්‍රය කරන්ට ඔබ වහන්සේ අපේ සිත, අපේ මනස පවිත්‍ර කෙරේවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ශුද්ධ ලේ වලින් අපේ සිත පවිත්‍ර කෙරේවා. අපි වචනයක් පාසා වරදක් වුණාද, අපි සිතුවිල්ලක්වත් වැරදි වුණාද, අපේ ක්‍රියාවක් වැරදි වුණාද ස්වාමීන් වහන්සේ අපට ක්ෂමාකට ඔබ වහන්සේගේ ශුද්ධ ලේ වලින් අපිවද අපේ සිත, අපේ මනස පවිත්‍ර කෙරේවා. ඔබ වහන්සේගේ ශුද්ධ ලේ වලින් අපේ පවිත්‍රකට මුළුමනින්ම ඔබ වහන්සේගේ ශුද්ධ ජීවිතය, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මරුණේ යම්සේද ඒ මරුණා වූ ඒ ජීවිතය, ඒ ශුද්ධ ජීවිතය අපට නිදහස් කෙරේවා. අපේ සිත අලුත් කෙරේවා. අපේ සිත නැවුම් කෙරේවා. අපේ සිත ඔබ වහන්සේගේ ශුද්ධ ලේ වලින් පවිත්‍ර කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා ස්වාමීනි. ලෙස මගේ දෙවියන් වහන්සේ, අපේ දෙවියන් වහන්සේ, මගේ රජුන් වහන්සේ, අපේ ප්‍රේමයේ මුල් ඇත පිහිටන පිණිස ඔබ වහන්සේ අපට උපකාර කරනසේක්වා. ප්‍රේම කරන්නාට ප්‍රේම කරන්නා වූ සිතක් හදවතක් නම් ඇත්තේ. අපි වහන්සේගේ දරුවෝ ලෙස ලෝකයේ දරුවන් සමග මොන වෙනසක්ද අප තුළ ස්වාමිනී. නමුත් ඔබ වහන්සේ කිව්වා ලෙස අන්‍යාකාර ඇත්තෝ වෙන පිණිස හලෙලූයා අපේ සහෝදර සහෝදරයන් කොපමණ අපට වෛර කළත්, කොපමණ අපට ප්‍රේම කළත් නොකළත්, ඒ අයට ප්‍රේම කිරීමේ හදවතක් ඔබ වහන්සේ අප තුළ නිර්මාණය කෙරේවා. ඒ ප්‍රේමයේ මුල්ලද ඔබ වහන්සේගේ ප්‍රේමය අප තුළ පිහිටනසේක්වා. මගේ ජීවමාන ජේසුනේ හලෙලූයා සමාව දීමේ හදවතක්ද, හලෙලූයා ඉක්මනින් ප්‍රේම කිරීමේ හදවතක්ද ඔබ වහන්සේ අප තුළ නිර්මාණය කෙරේවා. සමාව දී ස්වාමීන් වහන්සේ ප්‍රේමයෙන් අලුත් වන පිණිස, සිත නැවුම් කරගන්න පිණිස ඔබ වහන්සේ අපට මඟ පෙන්වනසේක්වා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමයේ හදවතක් අපේ හදවත් තුළ හලෙලූයා ජනිත කෙරේවා. ප්‍රේමයේ හදවතක් අපේ සිත් තුළ ජනිත කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. එලෙසම ස්වාමිනී, ඔබ වහන්සේගේ බලය අප තුළ තවත් නිදහස් කෙරේවා ස්වාමිනී. අපේ යාඥාව නිකන් යාඥාවක් නොවන පිණිස, අපේ යාඥාවන්, අපේ ඉල්ලීම් බලවත් ඉල්ලීම් වන පිණිස, බලාතු හාස්කම් සහ වික්‍රමාන්විත ක්‍රියාවල ඉල්ලීම් වන පිණිස මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ බලය ඒ ආකාරයෙන්ම අධික ලෙස අප තුළ වහන්සේ නිදහස් කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අප තුළ වහන්සේගේ බලය ඉතා අධික ලෙස නිදහස් කොට හලෙලූයා ඔබ වහන්සේගේ ඒ ස්වාමීන් වහන්සේ අසීමිත වූ බලය අප තුළ ක්‍රියා කරන්නට වහන්සේ සලස්සනසේක්වා. ඇදහිල්ලේ පූර්ණකමෙන් යුක්තව ඔබ වහන්සේව දකින්ට, ඒ බලයත් දකින්ට, ඒ වික්‍රමාන්විත ක්‍රියාත් දකින්ට ඔබ වහන්සේ අපට දොරටු විවර කෙරේවා. උතුමාණෙනි මගේ දෙවියන් වහන්සේ අප මුළුමනින්ම බාර වෙනවා. ශුද්ධාත්මය වහන්සේගේ බලයෙන් අප පූර්ණ කොට අභිෂේක කරත්වා. ශුද්ධාත්මය වහන්සේගේ ආලේපයෙන් පූර්ණ කොට ඔබ වහන්සේ අප ආශිර්වාද කෙරෙත්වා. ඔබ වහන්සේගේම තේජස අප කෙරෙහි වේවා. ඔබ වහන්සේගේම අනර්ගත්වයේ වටිනාකමේ රහස ඔබ වහන්සේ අප කෙරෙහි ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අප තුළ නිදහස් කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. හලෙලූයා. ඔබ වහන්සේම අපේ දෙවියන් වහන්සේ ලෙස අප තුළ ප්‍රකාශ වේවා. මේ සියලු මහිමය ඔබ වහන්සේටම වේවා. මේ සියලු ගෞරවය, නමස්කාරය සදාකාලටම ඔබ වහන්සේටම වේවා මගේ දෙවියන් වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිඋත්තම බලවන්තවත් අනර්ගෝ නාමයෙන්. ආමෙන්. හලෙලූයා ස්වාමිනී. ඔබට ප්‍රශංසාම වේවා ස්වාමිනී. ඔබට මහිමය වේවා. නමස්කාර වේවා. හලෙලූයා ස්වාමිනී. ස්තුති වේවා. ප්‍රශංසා වේවා.